අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද නොවැම්බර් 11 වන දින 17 වෙනි දුරස්ත භාවනා වැඩසටහනේ 3 වෙනි දින දැන් අපිට එළඹිලා තියෙන්නේ කමඨහන් සාකච්ඡාවට ඒ සඳහා වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි එහෙනම් අපිට පටන් ගන්න පුළුවන් ලිඛිත ප්‍රශ්න වලින්. අද අපිට කමඨහන් ප්‍රශ්න 9ක් ලැබිලා තියෙනවා. සිංහල ප්‍රශ්න 8කුත් ඉංග්‍රීසි ප්‍රශ්නයකුත් මුලින් අශෝකට මම කියනවා සිංහල ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න කියලා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊයේ දිනේදී කමඨහන් ලබා දීමේදී ඔබ වහන්සේ විසින් 6 වෙනි ප්‍රශ්නය වෙනුවෙන් ලබා දුන් දායකත්වයේ සඳහා පාද නමස්කාර පුණ්‍යානුමෝදනා පුද කරමි. වේලාව රාත්‍රී 2යි. පරිසරය ඉතාමත් සිසිලෙන් ගත වෙලා ගනී. කාමරයේ පිටිපස ඇති විශාල උණ පඳුරෙන් කොළ සිරිසිරි හඬින් මිහිරි නාදයක් එක් කරයි. නාග විහාර පුදබිමෙන් රටක සෙත්පතා සජ්ජායනය වන දින 5ක රතන සූත්‍ර පින්කමේ හඬ පරිසරයට දැහැමි බවක් එක් කරයි. ඒ අතරින් මාගේ උත්සන කටයුතු මුව සෝදා උණු වතුර වීදුරුවක් පානය කර කමිසයක් හැඳ බුදු පුදට සැරසී ශීලයක පිහිටියේය. පරිසරයේ ඉතාමත් නිහඬයි. එයට හේතුව මගේ නිවසේ පහත මාලයට ඉහළින් දුරින් පැමිණෙන කිසිදු හඬක් සෑහෙන දුරකට නොඇසෙන නිසාය. සක්මන් භාවනාව සඳහා මා හැඩ ගැහිමින් සිටී. බුදුරු ආසල සිතගත නිසල කර දැස් තියාගත්තෙමි. පෙර දින ක්‍රියාකාරකම් ගැන සිත යොදවා සක්මන ආරම්භිය. ටයිල් පොළවේ ඝන පෘෂ්ඨය මත පාදයේ ලැබුවෙමි. පාදයේ යටිපතුල කොට්ටයක් සේය. සීතල ගතියක් දැනුනි. එවිට ටයිල් පෘෂ්ඨය උෂ්ණත්වයෙන් අඩු බව හැඟුනි. මෙලෙස ටික වේලාවක් වම දකුණ ලෙසින් සක්මනේ යෙදුණෙමි. ටික වේලාවකදී බඩේ ගොර ගොරය හොඳින් ශ්‍රවණය විය. පසුව නැතිව ගියේය. දැන් ඔසවනවා, විඳිනවා, තබනවා සතිය ක්‍රියාත්මකයි. සිතුවිලි එකින් එක පැමිණේ. ඒවා ගැන විපරම් කරයි. එහිදී මට මෙසේ හැඟුණි. එනම් කාය කර්ම, වචී කර්ම හා මනෝ කර්ම සතිය පිළිබඳව බැඳීමක් ඇති බව වැටහුණි. ඉදිරියට යෑමට ඒවා සීමා කරගත යුතු බව දැනුනි. ඉන්පසු සිතුවිලි වල ආගමනය සීමා විය. සතිය සක්මනේම පිහිටා ඇත. පාදවල වේදනා දැනුනි. එවිට වේදනාවක් ලෙස මෙනෙහි කළෙමි. වේදනාව පහව ගියේය. සක්මන පැයකට වඩා අධික කාලයක් කර ඇත. වේලාව උදෑසන 3:20යි. ස්වාමීන් වහන්සේ පරයන්කයක් කියවන්නද? ඔව් කියන්න. පරයන්ක භාවනාව. සක්මනෙන් පසු විවේකයක් ලබාගෙන පරයන්කයට සැරසුණෙමි. වේලාව පෙරවරු 4යි. පරයන්කය සමබරව පවතී. මම දැන් මෙතන යනුවෙන් සිහිපත් කළෙමි. පරිසරය තවමත් නිහඬයි. ආනාපානයට සිත යොමු කළෙමි. විශාල හුස්මක් ගත්තෙමි. සිසිල් වායු ධාරාවක් පපු කුහරේ පිරී ඇත. ප්‍රාශ්වාස වාතය උණුසුමින් නාසිකාග්‍රයෙන් පිටතට ගමන් කරයි. එය දිගු ආශ්වාස ප්‍රාශ්වාසයකි. නාසිකාග්‍රයෙන් සීතල වාතය ඇතුළු වේ. ආනාපානයේ සෙමින් වැඩි. සිතුවිලි ගලා ඒ. මෙහිදීද කාය කර්ම, වචී කර්ම හා මනෝ කර්ම සතිය පිහිටුවා ගැනීමට සම්බන්ධ වන බව දැනුනි. මේ වටහා පහදා දෙන ලෙස කාරුණිකව ඇයද සිටිනි. මේ ආත්ම භවයේදීම ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකට යෑමට මේ කුසලයක් හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවය පතමි. හොඳයි. දිගට කරගෙන යන්න. තව මේ කියන්නේ ඕක බහුලීකృతක වෙන්නයි තියෙන්නේ. තමන් සෑහෙන කැපවීමක් කරන බව තේරෙනවා. ඉතින් ප්‍රබෝධයෙන් උනන්දුවෙන් භවනාව කරගෙන යන්න. තව ඉතින් අත්දැකීම් ලබන්නයි තියෙන්නේ. අපිට ටික ওই විදිහට මුලදී වෙන් කරගෙන කාලයක් උදේ නැගිටලා මේ භවනාවට ලෑස්ති වෙලා ඉතින් මේ කටයුතු කරගෙන යනකොට ටික තමන්ට යම් වැටහීම් එන්න පටන් ගන්නවා. සතිය ගැන යම් වැටහීමක් එන්න පටන් ගන්නවා. ඊට අමතරව තමන්ගේ එදිනදා කටයුතු වලදීත් පුළුවන් තරම් සිහියෙන් මේ කටයුතු වල නිරත වෙන්න උත්සාහන්ත වෙන්න.
අනිත් අපි හිතමු කනවා බොනවා යනවා එනවා ඇඳුම් අඳිනවා මේ ඇඳුම් ගලවනවා ඊට පස්සේ අපි හිතමු අත දිගාරිනවා ඔය වගේ සාමාන්‍යයෙන් එදිනදා කරන කටයුතු වලදීත් පුළුවන් තරම් තමන්ගේ අවධානය ඒ කරන කායික ක්‍රියාවලියට යොදන්න උත්සාහන්ත වෙන්න. ටිකට කරගෙන යන්න. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය. ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව ලෙස ආනාපාන සතිය වඩන්නෙමි. පරයන්කයට එනවත් සමගම හුස්ම රැල්ල සියුම් වේ. කය නොදැනී යයි. හුස්ම රැල්ලට සිත පිහිටුවමින් සිත සමාධි වන අතර බොහෝ සිතුවිලිද එයි. මේ පිළිබඳව ඔබ වහන්සේගෙන් කමඨහන් ලබාගත්ෙමි. නමුත් අද දින ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට අනුව මෙසේ එන සිතුවිලි අප මඤ්ඤණා කරන සිතුවිලිද නැතහොත් ඉබේ එන සිතුවිලිද යන්න හඳුනාගන්නේ කෙසේද යන්න පහදා දෙන මෙන් ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔව් අපිට කියන්නේ සාමාන්‍යයෙන් විශේෂ ලොකු හේතුවක් තේරෙන්නේ නැතිව අපේ හිතට යම් යම් දේවල් මතක් වෙන්න පුළුවන්. ඒවා ඉතින් අර මීට කලින් කෙනෙක් කියලා තියෙන සිල්ලර සිතුවිලි කියලා අන්න ඒ වගේ මේකේ විශේෂ අපිට හිතා ගන්න අමාරුයි එකපාරටම මොකක්ද හේතුව කියලා. ඒ තමයි මොකක්ද සිතුවිල්ලක් කැරිලා. දැන් ඕක ආවම ඒක එහෙම්ම නොසලකා හැරීම නැත්නම් ඒ ගැන විරාගීව අතහැර දැමීම කරන්න පුළුවන් නම් ලේසි. එතකොට යාගෙන් ලොකු පීඩාවක් නැහැ, පැටලැවිල්ලක් නැහැ. හැබැයි මේ සිතුවිල්ල ගැන අපි ඒක මගේ කරගෙන, ඒක අපේ කරගෙන, ඒක ගැන අපි ලොකු කතන්දරයක් ගොතාගෙන මේක ගැන මම ක්‍රියාත්මක වෙන්න ඕනේ, මේකට ඉක්මනටම පියවරක් ගන්න ඕනේ කියලා ඒ ආපු සිතුවිල්ලට අපි ප්‍රතික්‍රියා දක්වන්න ගත්තාම තමයි මඤ්ඤණාවන් පටන් ගන්නෙ. අර මූලික අවස්ථාවේදී ලොකු මඤ්ඤණාවක් නැහැ. ඒක නිකන් ඇහැට රූපයක් පෙනුණා පමණයි. ඒ වගේ කනට සද්දයක් ඇහුණා පමණයි. ඒ වගේම සිතටත් සිතුවිල්ලක් පැමිණියා පමණයි. නමුත් ඒ සිතුවිල්ල මට්ටමින් නතර කරන්නේ නැතුව අපි මේ සිතුවිල්ල ඔස්සේ කතන්දරයක් හදන්න යනවා. ඒකට තමන්වත් ඈඳ ගන්නවා. මමෙක්වත් ඈඳ ගන්නවා. පුජ්‍යල භාවයක් ඈඳගෙන අපි අර ආපු සිතුවිල්ල මතින් යම් දේවල් ගොඩනගන්න හදනවා. ඔන්න ඔතන තමයි අපිට පැටලෙන්නේ. ඒ නිසා එතන තමයි අපි පරිස්සම් වෙන්න තියෙන්නේ. සිතුවිලි ඒමම නෙමේ ප්‍රශ්නේ. ආපු සිතුවිල්ල මත අපි ප්‍රතික්‍රියා දක්වලා ඒකට රුචි අරුචිකම් අපි එකතු කළා. ඒක මත තව හැඩතල නංවල සංස්කරණ කර මේ එහෙට මෙහෙට පෙරලා අපි හිතන්න පටන් ගන්න එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි අර හිතන යන්ත්‍රේ පටන් ගන්නෙ. ඉතින් අපිට පුළුවන් නම් විඤ්ඤාත මත්තම් භවිස්සති. මේ හිතට යමක් ආව බව දැනගත්තා. එච්චරයි. ඊට පස්සේ ආයෙත් හිත සංසුන් කරගත්තා. ආපු එක්කෙනා ගැන ඒ තරම්ම අපි දඟලන්න යන්නේ නැහැ. එයාට තේ ලෑස්ති කරන්න, කෑම ලෑස්ති කරන්න, ඒ මොකක්වත් කරන්න යන්නේ නැහැ. එයා ආවා ඉතින් ආවනම් ඉඳලා ගියපු දෙන්න. මම ඉන්නවා මගේ පාඩුවේ. ඒ විදිහට තමයි අපිට යන්න තියෙන්නේ. එතකොට බොහොම පහසුයි. එතන තමයි අපි චිත්තානුපස්සනාවක ටික ගැඹුරට යනකොට අපිට පුළුවන් වෙන්නේ. මුලදී අර එන සිතුවිලි වල තියෙන ඇතම් විචිත්‍ර ස්වභාවය නිසා, ආකර්ෂණීය ගතිය නිසා අපි නොදැනුවත්වම අපි අත දානවා. නොදැනුවත්වම අපි මැදිහත් වෙනවා. අපි අහු වෙනවා. ඒක ඔස්සේ දිගට යනවා. හැබැයි පස්සේ මේ අපි කරන මෝඩකම තේරුම් ගත්තට පස්සේ ඒවට අත නොදා ඉන්න උත්සාහන්ත වෙනවා. ඒවා මම මගේ කරගන්න යන්නේ නැතුව ඉන්න උත්සාහන්ත වෙනවා. ඒ සිතුවිලි නිකන් අනුන්ගේ සිතුවිලි වගේ බලන්න උත්සාහන්ත වෙනවා. එහෙම බලන්න අන්න පීඩාව අඩු වෙනවා. එන දේවල් වලට ඔහේ යන්න ඉඩ දෙනවා. ආවයි කියලාත් හිතේ අමනාපයක් නැහැ. ආව එක්කෙනාව අල්ල ගන්න, වැළඳ ගන්න යන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඒ ආපු එක්කෙනා එක ගැටෙන්න යන්නෙත් නැහැ. ඒ ආපු සිතුවිල්ල විදිහටම යන්න ඉඩ දෙනවා. ඒ නිසා තේරලා තියෙනවා හොඳයි. තව ඕක බහුලීකృత වෙන්නයි අවශ්‍යයි. ඒ කියන්නේ මේවා එන්නත් ඕනේ. ආවහම තමයි අපිට ඒ අභ්‍යාසය කරන්න ඕමනා කරන අමුද්‍රව්‍ය ලැබෙන්නේ. ඉතින් නැවත ඔය දේවල් අපි පුහුණු වෙන්න සිතේ විවිධාකාර සිතුවිලි පැන නගිද්දී නිවැරදිව ඒකට මුහුණ දෙන්න. ඒක විනිවිද දකින්න තමයි ප්‍රඥාවක් නුවණක් හිතේ දියුණු වෙන්නේ. ඉතින් ඒවා අපේ හිතේ නුවණ දියුණු වෙන්න එතකොට මේ දේවල් ඉක්මනටම යහුසුලුවම කරගැනීමේ ශක්තිය ලැබෙනවා. තව එතකොට හිතට නිදහස ලැබෙනවා. හිතේ පිරිසුදු බව නැත්තම් පැහැදිලි බව වර්ධනය වෙනවා. එතකොට අර පුංචි සිතුවිල්ලක් පටන් ගන්නකොටම තේරෙන්න පටන් ගන්නවා. මුලදීම අල්ල ගන්න පුළුවන්. නියපොත්තෙන් කඩන මට්ටමේදීම අල්ල ගන්න පුළුවන්. එතකොට ඉතින් පහසුවෙන්ම අයින් කරන්නත් පුළුවන්. ආයෙත් හිත විවේක වෙනවා. ඔය විදිහට තමයි දිගට යන්න තියෙන්නේ. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කය පැය 1යි. කකුලේ අමාරුවක් නිසා බණක් අසා පරයන්කයට ඉඳගතිමි. තෙරුවන් නැමද තෙරුවන්ට ජීවිතය පුදා
සුපුරුදු අසුනේහි හිඳගෙන මම මෙතන යන අවබෝධයෙන් ගැඹුරු හුස්ම 3ක් ගන්නා ගමන් ශරීරය ස්කෑන් කළෙමි. හිසේ සිට පයේ ඇඟිලි තුඩු වලට අනුලෝමව ආශ්වාසයක්ද ප්‍රතිලෝමව පයේ සිට හිසටද අවධානය යොමු කළෙමි. ඊට පසුව ආනාපානය මූල කර්මස්ථානය කරගතිමි. මුල් විනාඩි 5-8 අතර නොයෙකුත් සිතුවිලි බාධා කළද හුස්මට පහසුවෙන් අවධානය තබා ගැනීමට හැකි විය. එතෙන් සිට බෙල් එක වැඩිවීමට දල වශයෙන් විනාඩි 3ක් පමණ කාලයක් වන තුරුම එකම දෙය දෙතුන් වතාවක් විය. එනම් හුස්ම ක්‍රමයෙන් තුනී වී ගොස් නිදහස් තැනකට ගියෙමි. මා එතන සිටියදීම මගේ බෙල්ල කඩා වැටි බව දැනුණද එය දෙස වෙනත් කෙනෙකු බලන බවක්ද වෙනත් කෙනෙක් මගේ හිස පහසුවෙන් ඔසවන බවක්ද මට දැනුනි. මාගේ නිදහස් තැනට මෙය බාධාවක් නොවිනි. මා ආනාපානයත් නිදහසත් අතර මාරුවන බවක්ද ශබ්ද වරින් වර ඇසුනද ඒවාද නිදහස තුලම තිබූ ශබ්ද බවද මේ සියල්ල නිදහස තුල දැනීමක් යන බවද දැනුනි. බෙල් එක වැදුණු පසු පින්වී සතියෙන් වැඩට පිටත් වූ යෙමි. අවවාදයක් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් අවබෝධයම පතමි. ඔව් මෙතන නිදහස කියන එක පොඩ්ඩක් අර්ථ දක්ව ගන්න අවශ්‍යයි. ඒ කියන්නේ දැන් අපිට හුස්ම රැල්ල සියුම් වෙලා හුස්ම රැල්ල නොදැනී ගිහිල්ලා ගෙවිලා ගිහිල්ලා අපේ හිත නිස්කලංක වීම ඒකත් එක්තරා නිදහසක්. ඒක සාමාන්‍යයෙන් අපිට පස්සම්භයං කාය සංඛාරං කියන මට්ටමක් කියලා හිතා ගන්න පුළුවන්. තවත් ඉන් එහා මට්ටමකුත් තියෙනවා. අපි ඊට වඩා විපස්සනාවක් වඩලා වේදනා දිහා බලලා කයේම විවිධාකාර මතුවෙන ධාතු ලක්ෂණ දැකලා එහෙම නැත්නම් සිතුවිලි දිහා හොඳට දැකලා ඉතින් මේක කාලයක් තිස්සේ අපි පුහුණු කරන්න ඒ සියල්ලෙන් හිත මිදිලා එන නිදහසක් වෙන්නත් පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් පැහැදිලි මදි. මොන වගේ මට්ටමක්ද මේ කියන්නේ කියලා. මට හිතෙනවා පොඩ්ඩක් තාම පළවෙනි මට්ටම තමයි මේ කියන්නේ කියලා. මොකද ආනාපාන සතියේ අර සියුම් භාවයටපත් වීම ඊට පස්සේ හිතේ නිකන් සමාධිමත් ගතියක් තිබීම ඒ අරමුණු දැන් එනවා අඩුයි හිත ඒකාග්‍ර වෙලා තියෙනවා සමාධිමත් වෙලා තියෙනවා සැහැල්ලු වෙලා තියෙනවා කයයි සිතයි දෙකම යෝග මේ කරාන්දමක නිදහසක් හැටියට අත් දක්වන්න පුළුවන්. ඉතින් තව දුරටත් ඉතින් හැබැයි භාවනාව කෙරෙන්න අවශ්‍යයි. අර ඔක తాවකාලික සමාධිමත් ගතියක් පමණයි. තව ප්‍රඥාව පැත්තෙන් අපේ හිත දියුණු කරන්න අවශ්‍යයි. විවිධාකාර මතුවෙන අරමුණු දිහා හොඳින් නිරීක්ෂණය කරමින් ඒ ප්‍රඥාව වඩා ගන්න එක අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ ලියපු කෙනාට මෙතන මේ අතරේ ඉන්නවා නම් ඒ කෙනාට පොඩ්ඩක් ඉදිරිපත් වෙලා මම මේ තේරුම් ගත්ත එක හරිද කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අර දෙවණියට විස්තර කරපු කාලාන්තරයක් තිස්සේ භාවනාවක් වඩලා විපස්සනාවක් වඩලා ඇති කරගත්ත නිදහසක්ද කියලා පොඩ්ඩක් ඉදිරිපත් වෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් අපි පොඩ්ඩක් ඊළඟ ප්‍රශ්නට යනවා. හතරවෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ. මා භාවනාව මෑතකදී ප්‍රගුණ කිරීමටගත් ආධුනික අයෙක්මි. පරයන්ක භාවනාව සිදු කිරීමේදී හටගත් යම් අපහසුතා නිසා සක්මන් භාවනාවට වැඩි නැඹුරු බවක් දක්වමි. සක්මන් භාවනාව ආරම්භයට පෙර මද වේලාවක් එහා මෙහා ඇවිද ගොස් නැවතී මම හිටගෙන සිටිමි. මාගේ දෙපා පොළවේ ස්පර්ශ වී ඇති අයුරු හිතින් මෙනෙහි කර වම දකුණ ආදී වශයෙන් සක්මන පවත්වාගෙන යමි. මෙහිදී මාහට ලනුපැදුරේ පවතින රළු ස්වභාවය පාදයට දැනේ. එහෙත් වරින් වර සිතුවිලි ගලා ඒමත් ඒවා සිතුවිලි ලෙස බැහැර කර නැවත පාද ස්පර්ශයට යොමු වීමත් සිදුවේ. සමහර අවස්ථාවලදී ලනුපැදුරේ ඇති කෙඳි පාදයේ ගැටෙන අයුරු දැනුණත් මද වේලාවකින් එය නැති වී රළු සහිත තද ස්වභාවය පමණක් දැනීමට පටන් ගනී. මාහට ඇති ගැටලුව නම් සිතේ දැඩි චංචල ස්වභාවයක් දැනීමයි. සිතුවිලි නිරන්තරයෙන් පොර කමින් ගලා එන ස්වභාවයක් දැනේ. එමෙන්ම මද වේලාවකට පසු තද නිදිමත ස්වභාවයක්ද දැනීමට පටන් ගනී. ස්වාමින් වහන්සේ මාහට මේ මගහරවා ඉදිරියට යාමට අනුශාසනා කරන සේක්වා.
ඔබ වහන්සේටත් මේ සඳහා වීර්ය කරන සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. හොඳයි. දැන් කොහොමද ඒ කියන්නේ අපි වැඩේ කරගෙන යනකොට තමයි තේරෙන්නේ අපේ හිත කොයිතරම්නම් අකීකරුද කියලා. නමුත් අපි මුලදී හිතන්නේ අපේ හිත අපි කියපු විදිහටම ඉඳීවි. මේ අරමුණේ ඉන්න කිව්වහම මේ අරමුණේ ඉඳීවි. වම් පාදේ ඉන්න කිව්වහම වම් පාදේ ඉඳීවි. දකුණු පාදේ ඉන්න කිව්වහම දකුණු පාදේ ඉඳීවි කියලා තමයි අපි හිතන්නේ. නමුත් සක්මන් භාවනාවේ යෙදෙන්න පටන් ගත්තාම තමයි තේරෙන්නේ මේ හිත කොයිතරම් අකීකරුද කියලා. තොර තෝංචයක් නැතුව හිතට සිතුවිලි එනවා. ඉතින් හැබැයි අපි එන සිතුවිලි ගැන මැසිවිලි නගන්න යන්නේ නැතුව අපි ඒක කරදරයක් කරගන්න යන්නේ නැතුව ලද වෙලාවේදී ඒ පාදයේ ස්පර්ශයට හිත යොදා ගැනීම තමයි අපේ ජයග්‍රහණය වෙන්නේ. එහෙම නැතුව අපිට සිතුවිලි නතර වුණාට පස්සේ පාදයට අවධානය යොමු කිරීම නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. සිතුවිලි ගැන දැම්ම ඒ තරම්ම මේ ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව සිතුවිලි එනවා තමයි. නමුත් පාදයේ වදින එකට අවධානය යොමු කරන්න. ඒ පාදයේ වැදීමෙන් එක්තරා සිහි කැඳවීමක් අපිට ලැබෙනවා. පොඩි සිග්නල් එකක් අපිට ලැබෙනවා. ඔන්න එතෙන්ට අපේ අවධානය ගන්න කියලා. මොකද පාදයක් පොළවේ වදිනකොට හොඳට ඍජුව තේරෙනවා. අන්නේ දැනීමට, අන්නේ තේරීමට ඉක්මනටම යොහුසුලුව තමන්ගේ අවධානය යොමු කරන්න. සිතුවිලි තීද්දෙන්. ඒ ගැන බය වෙන්න එපා. ඊට පස්සේ ඔන්න ආයෙත් ඊළඟ පාදයේ පොළවේ වදිනවා. එතකොට අපි හිතමු ඒ ඊළඟ පාදයේ වදින තාක් ඔන්න ආයෙ හිත පිට ගිහිල්ලා සිතුවිලි වල තමයි තිබුණේ. හැබැයි ඔන්න දැන් ඊළඟ පාදයේ වැදුනා. දකුණු පාදයේ ඔන්න පොළවේ වැදුනා. වැදුන ගමන් අර සිතුවිලි වලට යන්න තරලා දාලා මේ වැදිච්ච තැනට හිත ගන්නවා. ඊළඟ ඊට පස්සෙත් ඔන්න ආයෙත් හිතේ සිතුවිලි එනවා. ඊට පස්සේ ඔන්න ඒ අතරේ ඔන්න වම් පාදයේ පොළවේ වැදුනා. වැදුන ගමන් ආයෙත් ඔන්න එතෙන්ට හිත ගත්තා. ඉතින් මෙන්න මේ වගේ අර අපි තුමු සිතුවිලි දහස් ගණන් එන අතරේ ඒ අතරින් අතර අපි තුමු සිතුවිලි 100ක් ආවා. ඊට පස්සේ ඔන්න අපි වමට දැම්මා. ආයෙත් තව සිතුවිලි 100ක් ආවා. ඔන්න අපි දකුණට දැම්මා. ආයෙත් ඔන්න තව සිතුවිලි 100ක් ආවා. ඔන්න වම් පාදයේ ස්පර්ශයට දැම්මා. ආයෙත් ඔන්න තව සිතුවිලි 100ක් ආවා. ඔන්න දකුණු පාදයේ ස්පර්ශයට දැම්මා. මේ වගේ ඉතින් කරගෙන යනකොට අර අපි අපේ උවමනාවෙන් මේ පවත්වන අවධානය පොඩ ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. එතන අපේ අර සිතුවිලි ලෝකයෙන් එහෙම නැත්නම් ඒ සිහින ලෝකයෙන් අපි අත මිදලා මේ ප්‍රകൃතියට වර්තමානයට මේ ඍජු අත්දැකීමට අපි එන්න පටන් ගන්නවා. ඉතින් මුලදී ටිකක් ඒක මේ පීඩාකාරී වෙන්න පුළුවන්. මොකද තාම හිත කියන දේ අහන්නේ නැහැ. මෙල්ල වෙලා නැහැ. කීකරු නැහැ. නමුත් ඉතින් ඕකම තමයි ක්‍රමය. ඕනනම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න. වම් පාදයේ පොළවේ වදිනකොට ඕනනම් වැදුන ගමම්ම වම කියලාත් මෙනෙහි කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනවා දකුණ කියලා මෙනෙහි කරනවා. නැත්නම් වම් පාදයේ එසවෙනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. ආයේ ඊළඟ පාදයට ඔසවනකොට ඔසවනවා කියලා මෙනෙහි කරනවා. තබනකොට තබනවා කියලා මෙනෙහි කරනවා. අපිට ඔන්නේ මෙනෙහි කිරීම පාවිච්චි කරන්න පුළුවන්. හිත හුඟක් හකීකරු නම් හිතේ සිතුවිලි බහුල නම් අපිට මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට අර කායික ක්‍රියාවලිය මානසිකව අපි සනාථ කිරීමක්, ස්ථිර කිරීමක් සිද්ධ වෙනවා. පොඩි විතර්කයක් මගින් හිතේම පහල කරගන්නා, උවමනාවෙන් පහල කරගන්නා විතර්කයක් මේ කායික ක්‍රියාවලියට මුසු කිරීම තුළින්, ඒකාබද්ධ කිරීම තුළින් හිතට තව පොඩි ඉඟියක් ලැබෙනවා. පොඩි අස්වැසිල්ලක් ලැබෙනවා. මොකද අපි කරන කටයුත්තට එයා පොඩි දායක වීමක් වෙනවා. ඒක ඔය උපක්‍රමෙත් පාවිච්චි කරන්න. ඒ නිසා මේක තරම් බරපතල ප්‍රශ්නයක් කරගන්න එපා. සිතුවිලි කොහොමත් එනවා. සිතුවිලි නවත්තලා අපිට භාවනා කරන්න බෑ. සිතුවිලි එන අතරෙම තමයි අපි මේ ලදලද වෙලාවේදී ඒ ස්පර්ශයට අවධානය යොමු කරන්නේ. ඒක සාර්ථක වෙන්න ඔය සිතුවිලි එන ප්‍රමාණය අඩු වෙලා තමන්ගේ උවමනා දෙයට අවධානය යොමු කිරීමේ ශක්තිය එන්න වැඩි වේවි. ඒ කියන්නේ බයක් වෙන්න එපා. දිගට පුහුණු වී යෙදීමයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. අස්වැනි ප්‍රශ්නය. අවසරයි ස්වාමීන් වහන්සේ. පරයන්ක භාවනාව. මූල අරමුණ ආනාපාන සතිය. මම දැනට මාස 10ක පමණ සිට සතිය පුහුණු කරන ආධුනික යෝගාවචරයෙක්. මම සුවපහසු ලෙස වාඩි වී මාගේ මුළු සිරුර හිස සිට පාදය දක්වා ස්කෑන් කරමි. මුලින්ම මගේ අවධානය මම දැන් මෙතනට ගෙනෙමි. ටික වේලාවක් හුස්ම රැල්ල දෙස බලා සිටිමි. පළමු මිනිත්තු කිහිපය තුල මනස සංසුන්ය. හුස්ම ඉහළ පහළ යෑම, හෘද ස්පන්දනය පැහැදිලිවම දැනේ. මේ සමහර දිනවල මිනිත්තු 3-5ක් පමණ කාලයක් පවතින අතර සමහර දිනවල මිනිත්තුවක්වත් පවතින්නේ නැත.
ඉන්පසු ක්‍රමයෙන් හුස්ම පිළිබඳ වැටහීම මන්දගාමී වේ. මිනිත්තු 5කට පමණ පසු ආනාපානය නොදැනී ගොස් සිතට සිතුවිලි ගලා හැලේ. එකිනෙකට සම්බන්ධ නැති සිතුවිලි දිගින් දිගටම ඇති වී නැති වී යයි. සිතුවිලි ඉතා වේගවත්ය. සිතුවිලි මත්තුවන ආකාරය පැහැදිලිව දැකගත හැකිය. උත්සාහයකින් අවධානය නැවත ආනාපානය වෙත යොමු කළ හැකිය. නමුත් එය දිගු කාලයක් එහි තබා ගැනීම අපහසුය. පරයන්ක සැසිවාර බොහොමයක් ගෙවි යන්නේ සිතුවිලි සහ හුස්ම අතර අවධානය වරින් වරට මාරු වෙමිනි. බොහෝ අවස්ථාවල ප්‍රධාන සිතුවිලි වලට යටින් සිත සංගීත ඛණ්ඩයක නැතහොත් සින්දුවක පැටලී ඇත. සිතුවිලි වේගය මන්දගාමී වන සෑම විටකම සිත යටින් නැති සංගීතය මතුවී දිගින් දිගටම සිත එහි රැඳී පවතී. මෙය එදිනෙදා වැඩ කටයුතු කරන අතරදී මෙලෙසම සිදුවේ. මේ නිසා හුස්ම වෙත අවධානය එකවර ගෙන යාම ඉතා අපහසුය. නමුත් සිතට සිතුවිලි මතුවීම සහ එහි ගලා යාම ගැන අවධානය යොමු කර සිටීම පහසුය. සිතුවිලි ගලණය ඉතා වේගවත් නිසා සිතුවිලි දෙකක් අතර අවකාශය පැහැදිලි නැත. දැනට මාස 10ක පමණ සිට භාවනාවේ යෙදෙන අතර බොහෝ සැසිවාර එකම අයුරින් ගෙවී යයි. භාවනාවේ දියුණුවක් තිබෙනවාදැයි නොදැනි. නමුත් දිනපතා පැයක කාලයක් කලකිරීමකින් තොරව භාවනාවේ යෙදෙමි. මගේ ගැටුව නම් පරයන්ක භාවනාවේදී හුස්ම දෙස අවධානය පැවැත්වීම සහ සිතුවිලි දෙස අවධානය පැවැත්වීම අතර වෙනසක් තිබෙනවාද? එයින් වඩා ප්‍රතිඵලදායී වන්නේ කුමන ක්‍රමයද? කරුණාකර පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් මේ ආත්ම භවයේදීම නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි. සින්දු කියන ප්‍රශ්නේ මේ ඉස්සර මටත් තිබුණා. ඉතින් ඒච්චර බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි සංගීතයට ඇලුම් කරන අය නම් විවිධාකාර සින්දු කියලා තියෙනවා නම් ඉතින් ඇස් දෙක පියාගත්ත ගමන් ඒ කෑලි මතක් වෙනවා. ඉතින් මීට කලිනුත් එක්කෙනෙක් මට සඳහන් කළා ඔය ප්‍රශ්නේ. ඉතින් ඒ ලෙඩේ මටත් ඉස්සර තිබුණා. හින්දා දැන් නම් ටිකක් සනීප වෙලා තියෙනවා. ඉතින් හින්දා එච්චර බය වෙන්න එපා. හැබැයි ඉතින් තමන් දැන් පොඩ්ඩක් අර යෝගාවචරයේ කියන එක සිහි කරන්න ඕනේ. ඉස්සෙල්ලා වගේ දිගට සින්දු අහා සින්දු කියා ඉන්න ගියොත් ඉතින් කවදාවත් ඕකෙන් අත මිදෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් දැන් තමන් පොඩ්ඩක් ඊට වඩා වෙනස් මාර්ගයක යන්න උත්සාහයක් දරන කෙනෙක් කියලා තේරුම් අරගෙන දැන් සින්දු කැලලක් හිතට එනකොට ඒක අපි අභිරමණය කරන්න ගියොත් ඒකත් එක්ක සතුට වෙන්න ගියොත් ඒක කියන්නේ මෙන්න මෙයාය මේකේ තාලෙ මෙන්න මේකය මේක මෙන්න මේ වකවානුවේදී කියපු සින්දුවක් ඉතිරි කැලි ටික මේවය කිය අපි ඕකයක රස විඳින්න ගියොත් ඔන්න අපි පැටලෙනවා. ආයෙත් ඉතින් අපි ආපස්සට තමයි යන්නේ. හැබැයි මේක හුදු සින්දු කැලලක් කියලා ඒක තමන්ගෙම මේ තියෙන අඩුපාඩුව තේරුම් අරගෙන ඊට පස්සේ ඒක අත්හැරලා දාලා අපිට නැවතත් හුස්ම රැල්ලට එන්න පුළුවන් නම් අන්න අපි ජයග්‍රහණය කරනවා. ඉතින් ඕක හිමීට තමයි අඩු වෙන්නේ. අපිට ඔය අපේ ගාව තීච්ච ඒ පරණ පුරුදු එක පාටම හිතින් බැහැර කරන්න බෑ. අපිම දිනු කරගත්තු දේවල්නේ. අපිම හොඳයි කියලා අපිම සතුටු වෙන්න ගිහිල්ලා ඇති කරගත්ත දේවල්. ඒ නිසා අපිටම අපි අනුකම්පා කරගෙන අපේම මෝඩකම් තේරුම් ගනිමින් පොඩ ඉස්සරහට යන්නයි තියෙන්නේ. ඉතින් ඔතෙන්දි තාම ඔය කියන අන්දමට තාම සිතුවිලි දිහා ඍජුව බලන්න ශක්තිය දිනුනලා මදි. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් එක්ක හැකි තාක් කාලය ගත කරන්න. ඒ වගේමයි සක්මන් භාවනාවෙත් පුළුවන් තරම් කාලය ගත කරන්න. මොකද සක්මනිනුත් හොඳට සතිය දියුණු කරලා දෙනවා. එතන පාදයේ ස්පර්ශයට අවධානය යොමු කරමින් අවශ්‍ය නම් මෙනෙහි කිරීමක් පාවිච්චි කරලා වම දකුණ කියලා හරි ඔසවනවා තබනවා කියලා හරි. දැන් කලින් මම විස්තර කරා වගේ මේ විදිහට ඒ සක්මන් භාවනාවෙත් පුළුවන් තරම් නිරත වෙනවා. මේක තනිකර අභ්‍යාසය මතමයි රඳාපවතින්නේ. පුහුණුව මතමයි රඳාපවතින්නේ. එහෙම නැතුව අපි කෙටි ක්‍රම හොයන්න ගියා කියලා එහෙම නැත්නම් අපි කරේ පූජාවක් පැවැත්වුවා කියලා මේක සාර්ථක වෙන්නේ නැහැ. මේක අපි කෙතෙක් දුරට මේ සඳහා කැප වෙලා තියෙනවද? කොයිතරම් දුරට භාවනාවේ නිරත වෙලා තියෙනවද? කාලය ඒ සඳහා යොදවලා තියෙනවද? කොච්චර පුහුණු වෙලා තියෙනවද කියන එක මත තමයි අපේ සාර්ථකත්වය රඳාපවතින්නේ. ඒ නිසා දැනට දවසට පැයක් කරන එක පුළුවන් නම් පැය දෙකක් කරන්න. ඒකට සක්මන් භාවනාවත් අනිවාර්යෙන්ම එකතු කරන්න. ඒ වගේම එදිනදා කටයුතු වල යෙදෙනකොටත් සින්දු කිය ඒ කටයුතු වල යෙදෙන්නේ නැතිව
පුළුවන් ද බලන්න ඒ කටයුත්තට ඒ කටයුත්තට අවධානය යොමු කරගෙන දැන් ඒ කටයුතු වල නිරත වෙන්න. අපි හිතමු දැන් අපි වාහනය පදවනවා. එතකොටත් ඉතින් අපි සින්දු අහා සින්දු කියා යන්න ගියොත් ඉතින් අර අපි කරන්න යන භාවනාවට බාධාවක් තමයි වෙන්නේ. ඒ වෙනුවට අපිට පුළුවන් මේ කරන වැඩේට අවධානයෙන් යන්න. අපේ හිතට පොඩි විවේකයක් දීලා ඒ කරන වැඩේට අපි තුමු මේ වාහනේ පදවත් තමන්ට දැනෙන දෙයට අවධානය යොමු කරගෙන සිහියෙන් ඒ කටයුත්ත යෙදෙන්න පුළුවන්ද? ඒ නිසා අපි අර එදිනෙදා හැසිරෙන ආකාරය මත එදිනෙදා කටයුතු වලදී කෙතෙක් දුරට අපි සිහිය පවත්වනවද කියන කාරණය මත හුඟක් අපේ භාවනාවේ සාර්ථකත්වය තීරණය වෙනවා. භාවනා කරන පැයේදී සාර්ථකත්වය තීරණය වෙන්නේ එතෙන්දී අපි කටයුතු කිරීම මත පමණක් නෙමෙයි. අපි එදිනෙදා ජීවිතයේදී කොහොමද ඒකට අනුයාත වෙලා කටයුතු කළේ කියන එක මත හුඟක් ඒ සාර්ථකත්වය තීරණය වෙනවා. නිසා Taman චුට්ටක් සැලකිලිමත් වෙන්න කොහොමද මම එදිනෙදා කටයුතු වලදී මුහුණ දෙන්නේ? එතෙන්දී මම හිතට ඔහේ ඉබාගාතේ යන්න දෙනවද? එයා කැමති දේවල් කියා රස විඳ ඉන්න දෙනවද? එහෙම නැත්නම් මම මේ කය නිරත වෙන කාර්යයට සිහිය අවධානය ගන්න උත්සාහන්ත වෙනවද කියලා පොඩ්ඩක් විපරම් කළා විමසිලිමත් වෙලා ඒ සඳහා වෑයමක් දරන්න. එතකොට අපිට ඒ අනිත් කටයුතු වලදීත් මේ භාවනාවට සරිලන පරිද්දෙන් භාවනාවට උදව්වක් වෙන පරිද්දෙන් උත්සාහවන්ත වෙන්න පුළුවන්. එතකොට තමයි භාවනාව ටිකක් ඉස්සරහට එන්නේ. නැත්නම් ඉතින් අපි හැමදාම පැයක් භාවනා කරනවා ආයෙත් අනිත් ඉතිරි පැය 23ම මොනවා හරි අපි ප්‍රමාදීව කාලය ගත කරනවා. ආයෙත් ඉතින් සින්දු අහනවා, අපි චිත්‍රපටි බලනවා, ආයෙත් පත්තර බලනවා, ඉන්ටර්නෙට් බලනවා, ආයෙත් ඉතින් අනිත් පැයත් එක්ක කතා බහ කරමින් කාලය ගත කරනවා. ආයෙත් ඉතින් පැයක් ඇවිල්ලා භාවනා කරනවා. ඉතින් මේකේ එච්චර සාර්ථකත්වයක් දකින්න අමාරුයි. නමුත් අර විදිහට අපි එදිනදා ජීවිතයේදී කරන කටයුතු වලදීත් අපි භාවනාවට සරිලන ආකාරයෙන් කටයුතු කරනවා නම් අන්න ඉස්සරහට යන්න අවස්ථාව ලැබෙනවා. හොඳයි. ආයෙත් ප්‍රශ්නය. අතිගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා නමදිමින් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුරින් ඉල්ලීමක් කරනු කැමැත්තෙමි. යවකලාපී සූත්‍රයට සාධක සූත්‍රයක්සේගත් මූලපරයාය සූත්‍රය විග්‍රහ කරමින් ඔබ වහන්සේ මඤ්ඤණාව අප සසරට බැඳ තබන අයුරු මනාව පහදා දුන්සේක. පුතඥයා තමාගනා සංඥාව පිළිබඳව මඤ්ඤණා කරමින් මුළු සිතින්ම සිතා මමත්වයේ මුල් කරගෙන සිතා සංඥාව දෙයක් බවට පත් කරගෙන තහවුරු කරගන්නා අයුරුද එය අභිනන්දනය කරන අයුරුද සූත්‍රයේ විස්තර වේ. සබ්බ ධම්ම හේවත් සියලු ධර්මතාවල මූල පර්යාය ලෙස සර්වඥාන් වහන්සේ සංඥා පිළිබඳ නිදර්ශන 24ක් පමණගෙන කල විග්‍රහ අසා සිටි භික්ෂුන් වහන්සේලා ඒ අභිනන්දනය නොකළහයි සඳහන්ය. ඒ සූත්‍ර පිටකයේම මේ ප්‍රතිචාරය ඇත්තේ මෙහි පමණකී සිටමි. එසේ අකමැති වීමට හේතු වූයේ උන්වහන්සේලා 509 ගිහි කාලයේදී ත්‍රිවේද පාරප්‍රාප්ත බමුණන් වූ නිසා මානාධික වීමද තමන්ගේ දෘෂ්ටි අතහැරීමට අකමැත්තද යයි සිත් අසා ඇත්තෙමි. සර්වඥයන් වහන්සේ ඉදිරියේම මෙම සිදුවීම අපට ඉතා වැදගත් පණිවිඩයක් දෙදී සිටමි. මගේ ඉල්ලීම. පළවෙනි එක ස්වාමීන් වහන්සේ අප තුලත් එවැනි ගති ඉතා බහුලය. මේ අනුව මඤ්ඤණාවද සක්කාය දිට්ඨියද විශේෂයෙන් මානයද අන්‍යෝන්‍යව එකිනෙක පෝෂණය කරමින් විෂම චක්‍රයක්සේ ක්‍රියා කරති සිතමි. එහෙයින් මේ බියජනක විෂම චක්‍රය කඩමින් මඤ්ඤණා හැකි තාක් දුරු කර කිරීමටත් සක්කාය දිට්ඨිය නැති කර ගැනීමටත් අවශ්‍ය උපදෙස් සියල්ලක්ම අපට ලබා දෙන සේක්වා. උපදිසා ප්‍රපංච මීට බෙහෙවින් හේතු වන ආකාරය ඔබ වහන්සේ මීට පෙර අපට කියා දුන් සේක. දෙවෙනි කරුණ මෙහිදී තව කරුණක් දක්වමි. මූලපර්යාය සූත්‍රයට අනුව සේක පුද්ගලයාද මහා මඤ්ඤී යයි දැක්වේ. එනම් ඔහුද මඤ්ඤණා නොකළ යුතු බවය. ඔහු විශේෂ නුවණින් දැනගත්තත් අභිඥා පිළිසිඳ දන්නේ නැතිකම පරිඥාව නැතිවීම ඊට හේතුව බවත් ඒ නිසා ඔහුද ස්වයං ශික්ෂණයෙන් යුක්ත විය යුතු බවත් අත්තගුත්තෝ හෙවත් තමාම ආරක්ෂා විය යුතු බවත් දැක්වේ. සෝතාපන්න පුද්ගලයාට ලැබෙන උපදෙස් එසේනම්
පෘථග්ජන අපට ඇත්තේ මහා දුෂ්කර කාර්යයකි. එහෙයින් මේ පිළිබඳ සියලුම උපදෙස් දීමට මේ දේශනාවලියේ දින ගණන ප්‍රමාණවත් නොවේ නම් තවත් දේශනා පවත්වන සේක්වා. ඔබ වහන්සේගේ නිර්වාණ මාර්ග ප්‍රතිපදාව නොබෝ කලකින්ම පරිපූර්ණ වේවා. හොඳයි. රසවත් මේ බොහොම රසවත් විදිහට ලියලා තියෙනවා. මේ කියලා තියෙන ටික ඔක්කොම ඇත්ත. ඉතින් ඒක අපිටම තේරෙන්න ඕනේ අපි මේ ඒ කියන්නේ අපේ හිතන්න ගිහිල්ලා අපි කොයිතරම්නම් පටලව ගන්නවද කියන කාරණේ. කියන්නේ අපිට පොඩ්ඩක් භාවනා කරන්න පුළුවන්, පොඩි වෙලාවක් හිත ඒකාග්‍රව තියාගන්න පුළුවන්, හිතේ සමාධියක් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපි ඉන් පරිබාහිරව කොහොමද කටයුතු කරන්නේ? අපි කොයිතරම් දුරට මමෙක් තහවුරු වෙන විදිහටද හිතන්නේ කියන එක අපිම තේරුම් ගත්තාම තමයි අපිට අපේ මෝඩකම් තේරෙන්න ගන්නෙ. ඒ නිසා අපි බලමු මේ තව දවස් දැන් අදත් එක්ක තව දවස් 3ක් තියෙනවා. ඉතින් මේ සූත්‍රයේ තවත් බොහොම වැදගත් කරුණු කීපයක් තියෙනවා. ඉතින් ඒවා සාකච්ඡා කරන්න උත්සාහන්ත වෙමු. ඉතින් මේ මුළු ප්‍රතිපදාවම ඉතින් මේ දවස් කීපයෙන් අර කියලා තියෙනා වගේ අපිට කතා කරන්න අමාරුයි. කෙසේ නමුත් ඒ සූත්‍ර අනුසාරයෙන් අපි අපේ ඒ ධර්ම ගමනට යම් ශක්තියක් මඟ පෙන්වීමක් ලබා ගැනීම තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඉතින් මඤ්ඤණා ක්‍රියාත්මක වීම හරීම සූක්ෂමව සිද්ධ වෙනවා. අපි එක ආකාරයෙන් හිතද්දී ඒවා තුල හරීම සියුම්ම මමයා අන්තර්ගත වෙලා තියෙනවා. මම පිළිබඳ කෙනෙක් පිළිබඳ පුජ්‍යල භාවයක් පිළිබඳ හැඟීමක් ඒ තුල සැඟවිලා තියෙනවා. ඉතින් ඒවා හෙලි කිරීම තමයි අපේ හිතේ සංවේදී බව වැඩිවීම හරහා සතිමත් බව වැඩිවීම හරහා ඒ වගේමයි හිතේ පැහැදිලි බව වැඩිවීම හරහා සිද්ධ වෙන්නේ ඒ තියෙන අවිද්‍යාව මතුවලා ඒව. ඉස්සර නම් ඒවා තේරුන්නේ නැහැ. පුළුවන් තරම් මමෙක් තහවුරු කරගන්න කැපිලා පෙනෙන්න ඉස්සරහට එන්න කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් අනිත් අය ඉදිරියේ හුවා දක්වන්න තමයි අපි උත්සාහන්ත උනේ. දැන් මේ බුදුබණක් අහලා අපි උත්සාහන්ත වෙනවා මේ කොහොමද මමෙක් හදන්නේ කියලා තේරුම් ගන්න. මමෙක් හැදෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. ඉතින් ඒකත් හරි විශේෂයි. ඉතින් ටික ටික තමයි ඉතින් මේ ඔක්කොම අපි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් හිමීට යමු. ඉතින් අපිට සියල්ල එක දවරුවෙන් එක දවසෙන් පූර්ණේ කරගන්න බෑ. අපි බොහොම අවංකව නිහතමානීව යන ගමනක් තමයි තියෙන්නේ. හොඳයි. අත්වෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ. කමඨාන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි. වාර්තාව ටිකක් දිග වීම ගැන සමාව අයදිමි. ප්‍රශ්න කීපයක් ඇති බැවින් වාර්තාව පළමුව ඉදිරිපත් කරමි. සක්මන. අද දින තෝරාගත්තේ එලිමහනේ ඇති වෝකින් පාත් එකකි. එය ඊතරම් පිරිසිදු නැති හේයින් සෙරෙප්පු දැමීමට සිදු වුණි. මම දැන් මෙතනයි ආරම්භ කළෙමි. වම දකුණ බලමින් සක්මන් කළෙමි. තනින් තන ඇති අපිරිසිදු තැන් පන්නා යාමට සිදු වූ බැවින් සාමාන්‍ය ලෙස ඇවිදීම නොවුනි. අවට සතුන්ගේ මීමැස්සන් වැනි යම් කෘමියෙක් කුරුල්ලන් හඬවල් ඇසුනි. සුළඟ ඇඟේ වැදුණු බව දැනුනි. වරින් වර සිතුවිලි ආවත් සෑහෙන වේලාවක් වම දකුණ බලමින් සිටීමට හැකි වුණි. විනාඩි 30ක් පමණ කාලයක් සක්මනේ යෙදුණි. ගේ ඇතුලේ ලැමිනේටඩ් ෆ්ලෝ එකේ විනාඩි 15ක් පමණ වේලා සක්මන් කළෙමි. එහිදී වම දකුණ වශයෙන්ද ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙසද කරත්ත රෝදයක් ලෙසද බැලුවෙමි. වරින් වර සිත පිට ගියත් ටිකකින් නැවත මූල කර්මස්ථානයට පැමිණි. ටික වේලාවකින් නිදිමත ආවත් තව දුරටත් ටික වේලාවක් සක්මන් කළෙමි. කවුනාන්ත ඊළඟට පරයන්කේ තියෙනවා දෙක ඉවරලා තමයි ප්‍රශ්න අහන්නේ. ඔව් කමක් නැහැ. පරයන්කත් කියන්න. පරයන්කේ. මම දැන් මෙතනයි ආරම්භ කළෙමි. මූල කර්මස්ථානයේ ආනාපානයයි. ඉතා ඉක්මනින් හුස්ම සංසිඳී සමාධියකට යයි. සිතුවිලි පැමිණෙන්නේ ඉතා අඩුවෙනි. එන සිතුවිලි බොහෝ විට පරයන්කේ සිදුවෙන දෙයට අදාළය. ඉතා ඉක්මනින් උඩුකය කඩා වැටීම සිදුවේ. නැවතත් ඉරියව්ව සකස් කර ගන්නේ සමාධියට අවම හානියක් වන ලෙස ඉතා සෙමින්ය. පරයන්කේ මෙසේ 5-6 වතාවක් පැයක් ඇතුළත සිදුවේ. මේ නිසා සමාධිය එක ලෙස පැවැත්වීමට අපහසු බව දැනේ. මේ කාලය තුල දී ආලෝකමත් බවත් එහි අඩු වැඩියත්
හුස්ම සියුම් දිග කෙටි රළු ලෙස වෙනස් වන බවත් හෘද ස්පන්දනය අඩු වැඩි වන බවත් මා වරින් වර ප්‍රීති සුඛ තත්වයන් අත්විඳින බවත් අත්දකිමි. හිස ගොඩක් පහත් වන විට මහා ප්‍රාචීරය ළඟින් වගේ තෙරපීමක් ඇති වෙන බව දැනේ. හිස් තැනේ වැඩි වේලාවක් සිටිය නොහැක. බොහෝ විට හිස කඩා වැටීම එයට බලපායි. හිස කඩන් වැටෙන විට හුස්ම සියුම්ව වැටෙන බව දැනේ. නමුත් එවිට හුස්ම කෙමෙන් රළු වේ. මේ මුළු වේලේම අවට ශබ්ද ඇසේ. පැයක් පමණ පරයන්කේ සිට නැගිට්ටෙමි. පළවෙනි ප්‍රශ්නය සක්මනේදී වම දකුණ ලෙස දිගටම කරගෙන යා හැකිය. වඩාත් ඵලදායි වන්නේ ඔසවනවා, ගෙනියනවා, තබනවා ලෙස බැලීමද සක්මනේදී පය තබන ආකාරය, පොළවට බර දෙන ආකාරය වම දකුණට වඩා වෙනස් විය. විටක එක පයක් අඩුවෙන් එසවෙන බව දුටිමි. කිසිම දෙයක් නිත්‍ය නැත. හැම විටම කෙටි කාලයක් පැවත වෙනස් වේ. ඔව් මෙතෙන්දී දැන් ඔය කියලා තියෙන ආකාරයට නම් දැන් වම දකුණ කියන්න ඕනෙත් නැහැ. ඔසවනවා, ගෙනියනවා, තබනවා කියන්න ඕනෙත් නැහැ. දැන් මුළු ක්‍රියාදාමයේම දකින්න උත්සාහන්ත වෙන්න. දැන් හිතේ යම් ඒකාග්‍රතාවයක් දිනු වෙලා තියෙන බව පේනවා. ඒ ඒකාග්‍රතාවය තියෙන මට්ටමේදී අපිට මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. මෙනෙහි කිරීම ඇත්තටම බරක් වෙනවා, කරදරයක් වෙනවා. ඒ වෙනුවට බොහොම සංසුම් මනසකින් මේ පාදයේ සෑම දැනීමක්ම දැනගන්නා සුළුව කටයුත්ත කරන්න. එතකොට තියෙන්නේ තව බොහොම සැහැල්ලු වෙච්ච හිතක්, පැහැදිලි වෙච්ච හිතක්, ඒකාග්‍ර වෙච්ච හිතක්. ඒ ඒකාග්‍ර වෙච්ච හිතට පෙන්ලා දෙන්න, හොඳට ඒ අවධානයට පෙන්ලා දෙන්න මේ මුළු පාදයේම චලනය. අපි දුම පාදයේ ඔසවන හැටි, ගෙන යන හැටි, තබන හැටි, තබුවට පස්සේ මොනවද දැනෙන්නේ? නැත්නම් ඒ තබද්දී මුලින්ම තබන්නේ කොයි කොටසද පාදයේ? විලුඹද නැත්නම් පතුලද, ඇඟිලිද? ඊළඟට තබුවට පස්සේ මොනවද දැනෙන්නේ? ගොරෝසු දැනෙනවද? සිසිල් බව දැනෙනවද? සිනිඳු බවක් දැනෙනවද? ඔන්න ඒ ආකාරයෙන් පුළුවන් තරම් දැන් විමසන්න. මොකද දැන් හිතේ ඒකාග්‍රතාවය සතිය යම් පමණකට දියුණුලා තියෙන නිසා දැන් පුළුවන් තරම් ඔතෙන්ට සම්පජඤ්ඤය ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඔතෙන්ට යම් මේකේ තියෙන තොරතුරු සාරය උකහා ගන්නයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ඒක කරන්න අමාරුයි අපි මෙනෙහි කර කරද්දී. මෙනෙහි කිරීම සම්පූර්ණයෙන්ම නැතර කළා සක්මන් භාවනාවේ යෙදෙන්න පුළුවන් තරම් ඒ වෙන දේ ගැන විමසිලිමත් වෙමින්. හොඳයි. දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගේ උපදේශ පරිදි මා සමාධියට වැඩි හානියක් නැතිව හිස කෙලින් කරගනිමි. ඒත් මේ දිගටම සිදුවන බැවින් මේ ගැන සුළු නුරුස්නා බවක් ඇතිවේ. මේ ගැන මා තවදුරටත් කුමක් කළ යුතුද? හිස ගොඩක්ම හිස පහත් වෙන විට තට්ටමින් කුෂන් එක වෙත යෙදෙන තෙරපීම පිටුපසින් අඩු වෙන බව දැනීමෙන් සෑහෙන ප්‍රමාණයක් උඩුකය නැමී ඇති බව තේරෙයි. අද කෙලින් සිටීමට අදිෂ්ඨාන කරගෙන පටන්ගත් මුත් එය එසේ නොවිය. එය මගේ පාලනයෙන් තොරය, අනාත්මය. පෙරදරා හිස කඩන් වැටීමට නොදී සිටියෙමි. එවිට උරහිස් තද වෙන බවත්, ගෙලාවට ටෙන්ෂන් එකක් ඇතිවන බවත් දුටිමි. හිස නැමෙන විට ඒ බව උරහිසින් ඇඳුම් ලිහිල්වන බැවින් සහ ගෙලේ සම ඇදෙන සැටියෙන් දැනේ. ඔබ වහන්සේගේ දෙපා නමස්කාර කොට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. පොඩ්ඩක් ඕනනම් අපිට හරි. පුළුවන් නම් අපිට පොඩි වෙනසක් කරන්න පුළුවන් ඉරියව්වේ ටික කාලයක් යනකම් ඕනනම් පුටුවක් භාවිතා කරන්න පුළුවන්. ඇඳ සහිත. ඒ ඇඳට අපි පොඩ්ඩක් හේතු වෙලා කියන්නේ ඔතනදී දැන් අපේ හිතේ සමාධිමත් බව දියුණු වෙගෙන එනකොට කයෙන් ඒකට යම්කිසි අවහිරයක් වෙනවා නම් ඒක පොඩ්ඩක් తాවකාලිකව අපි නවත්ත ගන්නයි හදන්නේ. ඒ හින්දා පොඩ්ඩක් එක්ක හේතු වෙලා ඉන්න ඉරියව්වකට ගියොත් සමහරවිට අර ඉස්සරහට නැමෙන එක අඩු කරගන්න පුළුවන්. තමන්ගේ ගුරුත්ව කේන්ද්‍රය පිටිපස්සට එන විදිහට. දැන් ඉස්සරහට ආවහම තමයි ඔය ඉස්සරහට බෙල්ල නැමිලා මුළු කඳම නැමෙන්න පටන් ගන්නෙ. හැබැයි අපි ටිකක් පස්සට බර වෙලා වාඩි වෙලා ඉන්නවා නම් එතකොට සමහරවිට ඔය මේ බාධාව ජය ගන්න පුළුවන්. හැබැයි නිින්ද යන්න ඉඩ තියෙනවා. මොකද හිත සියුම් වෙනකොට අරමුණ සියුම් වෙනකොට නිින්ද යන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ කියන උපක්‍රමයේ තියෙන බාධාව. හැබැයි කළා බලන්න. සමහර ලාවට නිින්ද යන්නෙත් නැතුව හොඳට හිතේ ඒකාග්‍රතාවයේ සහිතව දැන් ඉස්සරහට වැටෙන්න විදිහකුත් නැහැ. මොකද කයේ බර යෙදලා තියෙන පිටුපසට. පොඩ්ඩක් අපි පිටුපසට ඇල වෙලා තමයි වාඩි වුනේ. අපේ ඉරියව්ව සකස් කරගත්තේ.
එතකොට සමාල්ලාවට අපිට මේ බාධාව දැනට ජය ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට අරමුණ සියුම් වේගන යනකොටත් අරමුණ අපේ අවධානයෙන් ගිලිහුණාමත් බෙල්ල කඩා වැටීමක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න. තමන් මේ හරියටම මේ බෙල්ල කඩා වැටීම සිද්ධ වෙන්නේ කොයි මොහොතේද කියන එක ගැන පොඩ්ඩක් විමසිලිමත් වෙන්න. අරමුණ මුලින් හොඳට දැන හිටියා, දැක වාසය කළා. අරමුණ ගැන විමසමින් වාසය කළා. ඊට පස්සේ ඔන්න අරමුණ එකපාරටම අහිමි වුණා. නැත්නම් අරමුණ තමන්ගේ අවධානයෙන් ගිලිහුණා. එතකොටද මේ බෙල්ල කඩා වැටීම සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් අරමුණ හොඳට තියෙද්දිත් මේ වැඩේ සිද්ධ වෙනවද කියන එකත් පොඩ්ඩක් විමසලා බලන්න. ওই කාරණා දෙකම කරලා බලන්න. හොඳයි. 8 වෙනි ප්‍රශ්නය. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අරමුණක් නැති තැනක ඉන්න බව දැනගෙන ඉන්නවා. එතන ඇති සුදුසුකම බලාගෙන ඉන්න එක විතරයි. නිරවුල් කෙටි දැකීමක්. ඉස්තනේ මඤ්ඤණා නැහැ. රාග ద్వේෂ මෝහ නැහැ. ලාවට පවතින සියුම් දෙයක් විතරයි. මඤ්ඤණා తాවකාලික නින්දක. කය පවතිනවා. නාම රූප වලට එතන ඉඩක් නැහැ. විනාඩි 5-10ක් යන විට සක්මන අරමුණකින් තොර නිදහස් ගමනක. ඊයේ කමඨහන් වාර්තාවට ඔබ වහන්සේ සඳහන් කළේ උපකල්පනයක් ලෙසයි. ධර්ම අවවාද ලැබේවා. තෙරුවන් සරණයි. තව දැන් ඕක වර්ධනය කරන්න. දැන් විනාඩි 5 නෙමෙයි විනාඩි 10ක් කොහොම ඉන්න පුළුවන්ද කියලා බලන්න. සක්මනේදිත් ඒ කටයුත්තම කරනවා. සක්මනේදිත් විශේෂ අරමුණක් නැහැ. පාදයට අවධානය යොමු කිරීමක් කියලා විශේෂයෙන් බර කළා අවධානය යොමු කරන්නෙත් නැහැ. දකින්න දෙයකට ඇහෙන දෙයකට වමනාවෙන් අවධානය යොමු කිරීමකුත් නැහැ. හිත අරමුණකින් තොරව තියෙනවා. අනිශ්චිතව වාසය කරනවා. කිසිවක් උපාදාන කරන්නේ නැහැ. ඒ తත්වය තව වර්ධනය කරන්න පුළුවන්ද කියලා බලන්න. ඇයි මේක කැඩෙන්නේ කියලා ඊළඟට තේරුම් ගන්න. ඇයි මේක තවදුරටත් කැඩෙන්නේ? දැන් Tamanට තේරලා තියෙනවා මේක තමයි ප්‍රතිපදාව කියලා. මෙතන තමයි හිතට නිදහසක් තියෙන්නේ. මෙතන තමයි කෙලෙසුන්ගෙන් තොර බවක් තියෙන්නේ. මෙතන තමයි මේ සාමකාමී බවක් තියෙන්නේ. ඉතින් ඇයි එහෙනම් මේක පවත්වන්න බැරි? තමන්ම විමසලා බලන්න. එතකොට සමහරට තේරෙවි තාමත් මගේ හිත කේන්ති ගන්නවා. තාමත් හිත ගිහිලා කොහේ හරි ඇලෙනවා. තාමත් මොනවා හරි පැටලෙනවා. ඔන්න එහෙනම් අපිට මේ ඇලෙන ගති, පැටලෙන ගති, ගැටෙන ගති ඔක්කොම ටික අයින් කරගන්න තාක් අපිට මේ නිදහස උරුම වෙන්නේ නැහැ. එහෙමනම් අන්න අපිට කෙලස් දුරු කරන මාර්ගයකට අවතීර්ණ වෙන්න අවශ්‍යයි. ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරන්න අවශ්‍යයි. ඒ නිසා ඒ සඳහා උත්සාහත් වෙන්න අවශ්‍යයි. ඉතින් තව මේක දිගට කරගෙන යනවා. ඔන්න ආයෙත් අපිට මේ නිදහස අහිමි වෙනවා. රාග ద్వේෂ මෝහ ඉස්සරහට ඇවිල්ලා තේරුම් ගන්නවා, අතහරිනවා. ඔන්න ආයෙත් හිතේ නිදහස පවත්වනවා. ආයෙත් ටික කාලයක් යනවා. ආයෙත් ඔන්න ගිහිල්ලා මොහොක හරි පැටලෙනවා. ආයෙත් ඔන්න සතියෙන් කියලා දෙනවා. පැටලුණා කියලා මතක් කරලා දෙනවා. ඊට පස්සේ ආයෙත් හිත නිදහස් කරගන්නවා. ආයෙත් ඔන්න නිදහසේ ටික වෙලාවක් යනවා. ඔය විදිහට ඉතින් චක්‍රායක් වගේ තමයි යෝග සිද්ධ වෙන්නේ. පැටලෙනවා ආයෙ නිදහස් කරගන්නවා. ආයෙත් පැටලෙනවා ආයෙත් නිදහස් කරගන්නවා. ඔක ඉතින් දිගට අපිට කරන්න වෙයි. අපේ හිතේ රාග දේශ මොහ තියෙන තාක් ඉතින් අපිට ඔය දේ සිද්ධ වෙවි. දිගට කරගෙන යන්න අධෛර්ය වෙන්න එපා. තමන්ගේම ඒ හිතේ ක්‍රියාකාරීත්වය බොහොම සියුම්ව හඳුනා ගනිමින් වාසය කරන්න. හොඳයි. Question number 9. Teruvan Saranai. Walking meditation. 2 legs had its own quota of tightness. Utterly. Left leg was one single mass, but the left foot was kept on the floor very lightly. Right was more fluid, but the treading was very firm and hard. Long spells of prapancha, vichara and vitakka. It was like an unraveling of a film. Allowed it to happen, but aware of the variations of Patavi nature, which was prominent on the movement of the leg. Started saying silently, left, right, to distract the mind from vitakka and the rest. Observation of the variations of Patavi prevailed. Sitting meditation. Oh, I mean, let me give a comment on this. So basically, you are doing well. I mean, basically, you have understood. I mean, there are so much of thinking going on, proliferation going on, but here and there, I can take my attention to the touching sensation of the foot. So this is how we are continuing. This is how we are progressing.
that we are here and there, we are trying to be mindful, trying to come out of that vicious cycle, vicious thinking cycle. So more and more you engage in this practice, in this training, so you may get the skill, you may get many moments of mindfulness. At the moment, currently, suppose you can only be mindful 10 points, say per 10 minutes. But later, within 10 minutes, you can take, say, 15 moments. You can be mindful. Later, within 10 minutes, you can have 30 moments of mindfulness. So you are not in the proliferation, in papancha, but you are out of proliferation and you are with the direct experience. You are with the body, with the sensation, with the touching sensation. So likewise, then and there you are able to come out of that thinking cycle, thinking machine, and you have the freedom. You have the Nippapancha mind. Yeah, we can go to the next part. Sitting meditation. Felt the breath, felt the airflow in and out, both in the mouth and the nose. Where the airflow hits the inside, the mouth felt the instant dryness on the mouth. It was same when the airflow hits the surfaces in the nostrils. Sensations of the mouth disappeared. The body and mind was in deep silence. From time to time was aware of the noises around, loudspeakers and otherwise. Thought the noise to be an immense disturbance, yet continued the meditation with the noise. Much merit to you, Swamin Wahanse. Yeah, it seems that sitting seems to be more successful. You are able to maintain fair amount of silence, fair amount of unity of mind, concentration. So sounds may come, but you don't need to really have any resentment towards them. Just allow them to come and allow them to be. Don't try to disturb them. Then you can mind your own business. You can come back to yourself. You can come and continue the practice. So it seems to be happening well and you may continue. Hondai. දහවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගරු ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාව. සතිමත්ව ඇවිදීමට හැකි නිසා පාදයන් තබන පියවරවල් එහිදී දැනෙන විඳීම් ස්වභාවය වෙනදාට වඩා දැනේ. සතියෙන් තොර ගත වීම අඩු වන අතර සිතුවිලි ආවත් ඒවා පෙරලි නොකරයි. පෙරලියක් ඇති වුවත් ඒවායින් මට වන හානි ප්‍රමාණය අඩුය. දිගු ගමනක යෙදෙන නිසා සතිමත් වීමට මෙම ව්‍යායාමය ඉතා උදව් විය. ඇවිදින බවත්, පාදයන් එකිනෙකට මාරු වන බවත්, උකුල සංදිය උපකාර වන ආකාරයත් පිටපැත්තේ දැනීමි. පිටපැත්තේ දැනීම හැර කිසිවක් මට නොදැනුනි. මුඛ ආවරණය පැළඳ සිටි නිසා වරින් වර හුස්ම පිළිබඳව දැනුවත් වීමක් හැර කිසිවක් නොදැනුනි. දැඩි පුහුණුවක ඵලයක් ලෙස ලැබෙන සෑම අත්දැකීමම ලෙස දැනෙන්නේ මධ්‍යස්ථ භාවයයි. එදිනෙදා සතිමත් භාවයේ සදින්තුහන් කරගෙන ඇත. ඒ අත්දකින විඳිනසේ සමග හොඳින් ගැළපී සිටී. අදවනතුරු සිතේ විසිරීම ගැන බය අඩුකමක් පෙන්වා සිටියද දැන් එයද ටික ටික සකස් වෙමින් පවතී. දැනට මා සකස් කරගෙන තිබෙන වටපිටාව මත සතිමත් විය හැක. ඒ සඳහා මා දැඩි කැපවීම කර හිතට තද ලෙස අවවාද කොට ලබාගත් පුහුණුවකි. අද වුවත් අවශ්‍ය විටකදී එසේ කර ගැනීමෙන් මෙය දියුණු කර ගැනීමට වෙරදරමි. ඔබ වහන්සේ ඊයේ දින පැවසුවා දැන් මෙය වෙනත් තැනකට ගොස් යොමු කොට බලන ලෙස. මම පිරිස සමග ගැවසීම අඩු කොට ඇත. ඊයේ නමුත් මම අවස්ථාවක් ලබාගෙන ගොස් සියල්ල නිම කර එන විට දැනුනේ මේ කිසිවක් මට වැඩක් නැති බවත්ය. බාහිරය නම් අසුචි ගොඩක් බවමයි. තවත් මෙහිම නිග්ම වී සිත දිහා බැලිය යුතු බවයි හැඟී යන්නේ. මා වේලාවකට සිතන්නේ උතුරා යන ප්‍රීතියකයි. එය දැනීමක්ය. මෙය ලියන මොහොත තුලදී ගලක්සේ දැනේ. ඒකාන්තයෙන්ම මෙමගින් එගොඩ විය හැකි බව ඉඳුරාම දැනේ. දැනට මම ආරක්ෂිතයි.
දහම් අවවාද ලැබේවා. ඔබ වහන්සේටත් සංවිධායක මඩුල්ලට සෑම සියලු දෙනාටම නිවන් අත් වේවා. කෘතවේදීව සිහිපත් කරමි. දැන් අපිට පුළුවන් වෙන්න තියෙන්නේ අර තියෙන මේ ජරා ගොඩේ ජරාව ගා ගන්න නැතුව යාම තමයි ඉතින් අපේ තියෙන දක්ෂකම වෙන්නේ. ඒකට ඉතින් ගිහිල්ලා බලන්න ඕනේ. ඒකයි මම සමහරට ඊයේ කියන්නේ නැත්තේ. يعني අපි හිතුවොත් දැන් මම සාර්ථකයි මට දැන් තනියම ඉන්න ඕනේ කියලා ඒ තනියම ඉන්න හිතෙනවා. ඒකේ දෙයක් නැහැ. තනියම ඉන්නත් යම්කිසි කාල පරිච්ඡේදයකුත් අවශ්‍යයි. ඒ වගේමයි පොඩ්ඩක් සමාජයේ එක්ක අනිත් අය එක්කත් ඉන්නත් අවශ්‍යයි. එතකොට තමයි අපි කොහෙද ඉන්නේ කියලා හරියට තේරුම් ගන්න. නැත්තම් සමහරවිට අපි අධිතක්සේරුවක් ඔස්සේ යන්න පුළුවන්. මොකද දැන් තනියම ඉඳද්දී අපිට ඕන විදිහට අපි ඔක්කොම වටපිටාව සකස් කරගෙන තියෙනවා. අපිට කැමති විදිහට දේවල් ලං කරගෙන තියෙනවා. ඉතින් එතකොට හිතේ ගැටීමක් එහෙම අඩුවෙන් මේ එච්චර ඇති වෙන්න විදිහක් නැහැ. මොකද අපිට කැමති විදිහටමයි අපි පුළුවන් තරම් දේවල් තියාගෙන තියෙන්නේ. නමුත් අනිත් අයත් එක්ක ගනුදෙනු කරද්දී එහෙම බෑ. අනිත් අයත් එක්ක ගනුදෙනු කරද්දී ඒගොල්ලෝ මං කියන දේ අහන්නෙත් නැහැ. මට කැමති විදිහට ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. සමහරවිට මට මේගොල්ලෝ මට නොරුස්නා දේවල් කරනවා. අන්න එතකොට තමයි අපේ හිත ආයිත් ඇවිස්සෙන්නේ. එතකොට තමයි අන්න නැවතත් අපේ හිත කෙලෙස් බරිත වෙන්නේ. ඒ කෙලෙස් බරිත වීම තුළ අපි අපේ නිවැරදි මට්ටම හඳුනා ගන්නවා. ඒක අවශ්‍යයක් නෙමෙයි. ඒක ගමනට මේ නිවැරදි තක්සේරුවක් ලබා දෙන උපක්‍රමයක්. ඉතින් ඒක ඒ ආකාරයෙන් තමයි අපි ගන්න තියෙන්නේ. එතෙන්දී අනිත් අයට නොදැනුවත්ව අපි අනිත් අයගෙන් යම්කිසි සේවයක් ලබා ගන්නවා. අනිත් අය යම් ප්‍රතික්‍රියා දක්වද්දී අපේ හිත කොහොමද හැසිරෙන්නේ? අපේ හිතට පුළුවන් ද ඒක දරාගෙන ඉන්න? අපිට පුළුවන් ද අර තියෙන නිදහස තියෙන විවේකය ඒ හිතේට දැන් අපි හඳුනාගත්ත කෙලෙසුන්ගෙන් තොර ගතිය පවත්ව ගන්න දැන් පුළුවන්ද? එහෙම නැත්නම් තාමත් ඒක කැඩලා බෙදලා යනවද? එතකොට බොහොම සොයන් විවේචනයක් තමයි ඇති වෙන්නේ. තාමත් මේක කැඩෙනවා, තාමත් මට කේන්ති යනවා, තාමත් රාගය ඇති වෙනවා, තාමත් පැටලෙනවා කියලා අන්න තමන් ගැන නිවැරදි තක්සේරුවක් ඇති වෙනවා. තමන් ගැනම බොහොම අවංක නිහතමානී තක්සේරුවක් ඇති වෙනවා. එතකොට ඉතින් තව උත්සාහත් වෙනවා. කොහොමද මේක දැන් ශක්තිමත් කරගන්නේ? කැඩෙන්නේ නැති විදිහට මේක තව පන්නරේ ඇති කරගන්නේ කොහොමද කියලා අන්න තව ගමනට දිරිගැන්වීමක් සිද්ධ වෙනවා. මොකද වැටුනහම ඉතින් නැගිටින්න තියෙන්නේ. ඒ නිසා වැටි නැගිට යන ගමනක් තමයි තියෙන්නේ. වැටෙනවා නැත්තම් මේක කැඩෙනවා, නිදහස අහිමි වෙනවා. හැබැයි ආයෙත් නිදහස ඇති කරගන්නවා. ආයෙත් නිදහස අහිමි වෙනවා, ආයෙත් නිදහස ඇති කරගන්නවා. කොහොම දිගට යන්නයි අවශ්‍ය. ඒ හරහාමයි කෙලෙස් දුරු වෙන්නේ. එහෙම නැතුව අපි තනියම හුදකලාව කිසිම කෙනෙක් ඇසුරු කරන්නේ නැතුව මේ අර ෆ්‍රිජ් එකක් ඇතුළට ගියා වගේ හිටියා කියලා කෙලස් කැපීමක් සිද්ධ වෙන්නේ නැහැ. කෙලස් කැපීමක් සිද්ධ වෙන්න නම් ওই විදිහට මේ ටිකක් මේකේ යම්කිසි අමුද්‍රව්‍ය සහිතව මේකේ හැලහැප්පීම් සිද්ධ වෙන්න ඕනේ. එතකොට තමයි අපි අපේ යථා ස්වභාවය තේරුම් ගන්න. එතකොට තමයි අපිට මේ හිතේ මතු පිටට අර නිදිගත් කෙලස් සක්‍රිය වෙලා පැමිණෙන්නේ. ඒ සක්‍රිය මට්ටමේදී පමණයි අපිට හඳුනා ගන්න පුළුවන්. නිදිගත් මට්ටමේදී අපිට හඳුනා ගන්නවත් බෑ. තියනවද කියලාවත් දන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා අපේ දැන් රාගය ඇත්තෙම නැහැ කියලා. අපි හිතන් ඉන්නවා දැන් ද්වේෂය ඇත්තෙම නැහැ කියලා. නමුත් මේ වටාපිටාව සකස් වෙච්ච ගමන් ඔන්න ආයෙත් ඇවිස්සලා එනවා. එතකොට අන්න Taman තේරුම් ගන්නවා ඔන්න ආයෙත් රාගය ඇවිස්සුණා. ආයෙත් ඔන්න ද්වේෂය ඇවිස්සුණා කියලා Taman තේරුම් ගන්නවා. බොහොම නිහතමානීව තේරුම් ගන්නවා. තේරුම් අරගෙන ඉතින් ඒකෙන් ප්‍රකෝප වෙන්නේ නැතුව නැත්තම් ඒකට වහල් වෙන්නේ නැතිව ආයෙත් සංසිඳීම ඇති කරගන්න ආයෙත් උත්සාහන්ත වෙනවා. ඉතින් ලොකු අරගලයක් තමයි ඒක අතකින් බැලුවම තියෙන්නේ. ලොකු ව්‍යායාමයක්, උත්සාහයක්, පුහුණුවක් තමයි තියෙන්නේ. ඒකේ දිගට යෙදෙන්නයි අවශ්‍ය. හොඳයි. 11 වෙනි ප්‍රශ්නය. අතිගරු ස්වාමීන් වහන්සේ මම අවුරුදු 5කට ආසන්න කාලයක් භාවනා කරමි. සක්මන් භාවනාව. සෑම දිනකම පැයක් බැගින් අවස්ථා 3කදී සක්මන් භාවනාව අඩි 33ක් දිගැති නිවසේ ඇති වැලි මළුවක කරමි. මූලික අරමුණ ලෙස පාද ස්පර්ශයට අවධානය යොමු කරමින් එක්වරකට පැයක් පමණ සක්මන් කරමි. තවද පාද ස්පර්ශයේදී එහි ඇති වෙනස්කම් වටහා ගැනීමට උත්සාහ කරමි. එලෙස සක්මන් කිරීම විනාඩි කිහිපයක් සිදුවේ. එහිදී පාදවල සැහැල්ලු බවක් දැනේ. පාදවල යටිපතුල මෙලෙක් කුෂන් ඉෆෙක්ට් ලෙස දැනේ. නැවතත් සිත වැඩි වාරයක් අතීත සිතුවිලි වලට යන අතර විනාඩි කිහිපයක් එය වැටහුණු විගස නැවතත් මූලික අරමුණ වෙතට පැමිණේ. මෙලෙස දිනකට වාර 3ක් පමණ සක්මන් කරමි.
පරයන්ක භාවනාව කියවන. ඔව් කියන්න. පරයන්ක භාවනාව. මූලික අරමුණ ලෙස ආනාපාන සතිය වඩමි. මූලික අවධියේදී ආශ්වාස ප්‍රශ්වාසය ආයාසයෙන් සිදුවින. එනමුත් ඔබ වහන්සේගේ උපදෙස් අනුගමනය කර මෑතකදී ඉන් මිදුණෙමි. දැන් මම ස්වභාවිකව සිදුවෙන හුස්ම දෙස බලා සිටිමි. හුස්මේ ඇතිවන වෙනස්කම් දෙසත් ඒ ආරම්භ වන හා අවසන් වන දෙසත් බලා සිටිමි. එහෙත් වැඩි වෙනසක් දැනෙන්නේ නැත. සමහර විටදී හුස්ම සියුම් වී යයි. විනාඩි 50ක් පමණ ගිය විට පාදවල වේදනාවක් ඇති වේ. මෙලෙස පැයක් පමණ සිටිය හැක. ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ ජීවිතයේදීම නිවන් අවබෝධ වේවායයි පතමි. ඔව් දිගට කරගෙන යන්න තව අත්දැකීම් ලබා ගන්නයි අවශ්‍ය. ඒ කියන්නේ අපි භාවනාවට පුහුණු වෙනකොට පොඩ තමයි අපේ මනසේ හැකියාවන් අවදි වෙලා එන්නේ. තව අත්දැකීම් ලැබෙන්න අවශ්‍යයි. තව ටිකක් ඔය විදිහට කරගෙන යන්න. අමුතුවෙන් සකස් කරන්න කියලා ලොකු දෙයක් නැහැ. දිගට කරගෙන යන්න. අදට ලැබී තියෙන ප්‍රශ්න ඒ පමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසන්. කාල වේලාව කියනවා නම් එක්කෙනෙක් අතෝස්වාගෙන සිටිනවා. හොඳයි. අවස්ථාවක් දෙන්න පුළුවන්. අන්චුලා අන්මියුට් කරලා කතා කරන්න. ඔව් කියන්න. මම සක්මන් භාවනාව මම ලනුපැදුරින් තමයි සක්මන් කරන්නේ. පියවර කීපයක් එහෙට මෙහෙට ඇවිදගෙන යනවා. ඊට පස්සේ වම දකුණ කියලා මෙනෙහි කරමින් සක්මන් කරන්නේ. එහෙම සක්මන් කරලා ඊට පස්සේ පතුලට දැනෙන දැනීම් බර තමයි සක්මන් කරන්නේ. එහෙම සක්මන් කරා යද්දී හිත යනවා. ආයේක දැනගෙන පාදවලට දැනීම වලට හිත අරගෙන සක්මන් කරන්න පුළුවන්. එහෙම සක්මන් කරගෙන යද්දී මගේ මුන්නේ කෝවිලානියනයි ගතිය කුඩි කනවා වගේ ගතිය දැනෙන්න ගත්තා. ඒකට හිත යොමු කරලා සුළු මොහොතක් ඒකට හිත යොමු කරලා සක්මන් කරා. ඒකම ආය මගේ හිත පාදවල දැනීම වලට ගියා. ඒ දැනීම දිහා බලාගෙන ආය සක්මන් කරගෙන යද්දී ඉබේම මගේ අතේ මූණ පිය දැමුණා. එතකොට මට දැනුණා මගේ සතිය නැති වුණා වගේ. ඊට පස්සේ ආයත් පාදවලට දැනීම වලට හිත යොමු කරගෙන සක්මන් කරා. එහෙම විනාඩි 45ක් විනාඩි 50ක් විතර සක්මන් කරා. හරියට කියන්නේ සමහරවිට ඔව් කියන්නේ. සක්මන් කරලා මට පහසු ඉරියව්වෙම පරයන්ක ඉඳගත්තා. ඉඳගත්තට පස්සේ මොහොනේ වම් පැත්තේ කම්පන චංචල දැනෙන්න ගත්තා මට. ඒ දැනෙනවත් එක්ක මම ඒකට හිත යොමු කරන්න හැදුවා. හිත යොමු කරන්න හදද්දී ඒ මොහොතේ වගේ එක නැති වෙලා ගියා. ඊට පස්සේ මගේ ඉරියව්වට මම හිත යොමු කරා. ඒක පිරමීඩයක් ආකාරයට හොල්මනේ තියෙනොත් දැනුනේ. ඊට පස්සේ යන්තමට හුස්ම රැල්ල දැනුණා මට. ඒක ආස්වාසයක්ද ප්‍රාස්වාසයක්ද කියලා පැහැදිලි නෑ. දැනෙන තැනක් කොතනද දැනෙන්නේ කියලා පැහැදිලි නෑ. ඒකත් දිහා බලන් ඉන්නදී ඒකත් ක්ෂණිකෙන් නැති වුණා. ඊට පස්සේ ඔහේ ඉන්න මට්ටමක තමයි කාත් උනේ. එහෙන් විනාඩි 20ක් 15ක් වගේ හිටියා. කිසි දෙයක් දැනෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ කියලා තේරුමකුත් නැහැ. ඊට පස්සේ ඉබේම ආයේ මගේ හිත ගියා ඉරියව්වට. එතකොට ඉරියව්ව පැහැදිලි කමක් නැහැ. මගේ ආසනයේට ඊට පස්සේ කඩේලා තියෙන කඩයන් වීම විතරමයි මට දැනුනේ. ඒකම ආය හිත ඔහේ ඉන්න ගතියක් තමයි දැනුනේ. එහෙම විනාඩි කොහොමද පරයන්ක විනාඩි 45 50ක් විතර එහෙනම් හිටියක්. ඇඟට අමාරුවක් නැහැ. ඉරියව්වේ අපහසුයක් නැහැ. එහෙම තමයි සායනහස්මගේ පරයන්කේ සක්මනේ හොඳයි. දැන් ඇත්තටම සක්මනේදී එහෙම අර කූඹි කනවා වගේ දැනීම හරිය ඒවා ඉතින් සාමාන්‍ය දේවල්. ඒ කියන්නේ අපේ හිතේ ඒකාග්‍රතාවයක් ගොඩනගෙනකොට ඒ වගේ දේවල් මතුවෙනවා. ඒ උනාට ඇත්ත වශයෙන්ම අල්ලලා බැලුවාම කූඹියක් ඇත්තේ නැහැ. ඉතින් ඒවා ඉතින් පොඩි ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒක එච්චරම ගණන් ගන්න දෙයක් නැහැ. ඒ ඒකාතකින් මේ මනසේ යම් අවදිවීමක් සිද්ධ වෙනකොට ඒ සංවේදනාවලින් තමයි ඒක නිරූපණය වෙන්නේ. පස්සේ ඉතින් ඒවා හරියනවා. ඒවා ඒ තරම්ම ගැටලුවක් කරගන්න එපා. පරයන්ක භාවනාවේදීත් කෙරලා තියෙනවා හොඳයි. ඒ කියන්නේ ගාන්ට ක්‍රමානුකූලව මනස
සියුම් වෙලා තියෙනවා, වර්ධනය වෙලා තියෙනවා, සරල වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මුලදී තමයි ඔක්කොම තොරතුරු, ඒ කියන්නේ තොරතුරු කියන්නේ අපි දාගත්ත සංකල්පනා හුඟක් තියෙන්නේ. මේක ආශ්වාසයක්, මේක ප්‍රශ්වාසයක්, මේක නහය කෙලවර, මේ වෙලාවේ මං වාඩිලා ඉන්නේ. දැන් වෙලාව අපි හිතමු 3යි වෙලාව. ඉන්නේ ඔන්න මොකක් හරි තැනක කියලා අපිට මේ ඔක්කොම තොරතුරු එක තමයි අපි වැඩේ පටන් ගන්න. හැබැයි හොඳට හිත ඒකාග්‍ර වෙන්න ඒ තොරතුරු ටික හැලෙන්න පටන් ගන්නවා. දැන් එතකොට අපිට වෙලාව ගැන අමතකයි, ඉන්නේ කොහෙද කියලා අමතකයි. ඊට පස්සේ දැන් මේක ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන සංඥාව විතරයි තියෙන්නේ. පස්සේ ඒක ආස්වාසයක් ප්‍රස්වාසයක්ද කියන එකවත් හොයාගන්න අමාරුයි. මොකක්දෝ සංවේදනාවක් තියෙනවා. මොකක්දෝ පුංචි දැනීමක් තියෙනවා. එපමණයි තියෙන්නේ. ඉතින් මේ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන බව පේනවා. ඒ මට්ටමට පැමිණියට පස්සේ ඒ දැනීමට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ දැනීම Tamanට සියුම්ම හඳුනා ගන්න පුළුවන්ද? ඒ දැනීම පටන් ගන්නෙ කොහොමද? කොච්චර වෙලා ඒ දැනීම තියෙනවද? ඒ දැනීම කොච්චර කලා වෙලාවට පස්සේද නැති වෙන්නේ? ඊට පස්සේ ආයෙත් දැනීමක් කොහොමද පටන් ගන්නෙ කියලා ඒ පටන් ගන්න හැටි, ඒ දැනීම පටන් ගන්නා තැන දක්නාසුලුව දැන් අවධානයෙන් ඉන්න. පටන් ගැනීම දක්නාසුලුව, සොයා ගන්නාසුලුව අවබෝධයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. එතකොට ඔන්න තවත් අපේ අවධානය සියුම් වෙනවා. සමහරවිට ඔන්න ඒක ඇවිල්ලා වදින හැටියක් ඔන්න තේරෙනවා. මේ වැදීම නිසා දැනීම පහළ වෙනවා කියලා සමහරට තේරෙන්න පුළුවන්. ඔය වගේ එක විදිහට අර අපේ දැන් ප්‍රඥාව අවදි කරන මාර්ගය ඇති කරගන්නයි තියෙන්නේ. ඒ අතරේ අපි හිතමු මේක දැන් සියුම් වෙලා තියෙන අතරේ ඔන්නේ කයේ නලියන ගතියක් පහළ වෙනවා. නැත්නම් කය නිකන් කම්පන වෙනවා වගේ දැනෙනවා. සෙල වෙනවා වගේ දැනෙනවා. එතකොට එතෙන්ට අවධානය යොමු කරලා බලන්නත් පුළුවන්. දැන් එතකොට ඇත්තටම අපි පොඩ මේ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න පටන් ගන්නයි හදන්නේ. ඒ දැනීම් සියල්ල නිරීක්ෂණය කරමින් වාසය කරන්න උත්සාහවත් වෙන්න. දැන් එක තැනක් කියලා නෑ. එතන නාසිකාග්‍රේ අර දැනෙනකොට එතන දිහා බලනවා. හිතන්න ඊළඟට අපේ හිතමු දන හිසේ ඔන්න දැන් දැනීමක් පහළ වෙලා තියෙනවා. එතෙන්ට අපි අවධානය යොමු කරනවා. අවධානය යොමු කරගෙන එතෙන්ට එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා විමසිල්ලෙන් බලනවා. ඔය විදිහට මුළු කයම දැන් පාවිච්චි කරන්න පටන් ගන්න විමසන්න. නිරීක්ෂණය කරන්න පටන් ගන්න. හොඳයි. හිතට සිතුවිලි එනවා නම් ඒවත් හඳුනා ගන්න පුළුවන් නම් පැටලෙන්නේ නැත්නම් ඒකත් බලන්න. හොඳයි. පෙරවන් සන්නයි. හොඳයි. එහෙනම් අපිට වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් කවුද දෙන්නෙක් අන්මියුට් කළා? වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් අපිට අවසන් කරන්න පුළුවන්. එක්කෙනෙක් අත ඉස්සුවා. ඔව් කියන්න. නවීන අන්මියුට් කරලා කතා කරන්න. ඔව් කියන්න. මම තමයි අර සින්දුවක් විතර එනවා කියලා ප්‍රශ්නේ ඉදිරිපත් කරේ. මට දැනගන්න තියෙන සායනවාද නම් සින්දුවක් වගේ හිමතයක් හරි දැන් මතක් කරනවා කියන එක කියන්නේ ඒක අපේ සිතිවිල්ලක් නේ. ඔව්. එතකොට ඒකත් ස්වාමීන් වහන්සේ කියන්නේ චිත්තානුපස්සනාවේ කොටසක් වගේ කියන්නේ ඒ ගැන අවධානයෙන් ඉන්නවා වගේ කීකී තේරුම් ගන්න පුළුවන් දේ මේක තේරුම් ගන්න එක. ඔව් ඒ කියන්නේ දැන් අපි අවධානයෙන් හිටිය නිසානේ අපිට තේරුනේ දැන් ඔන්න හිත සින්දු කැලලක් අල්ලගත්තා කියලා. ඔව් ස්වාමීන් වහන්සේ. ඔව් එතන ඇවිල්ලා හිතට ආපු අරමුණක්. ඒ අරමුණ අපි ඒ රස විඳපු යම් සින්දුවක කොටසක්. ඊට පස්සේ ඔන්න අපි ඒක රස විඳින්න පටන් ගත්තා. ආයෙත් ඔන්න අතීතයේ ඒ අපි රස විඳපු සින්දුව නැවත මතකයට නංවා ගනිමින් ඔන්න අපි ඒක තුළ නැවතත් නිමග්න වෙන්න රස විඳින්න පටන් ගත්තා. ඉතින් මේ පටන් ගැනීම තමයි අපි පොඩ වළක්ව ගන්න තියෙන්නේ. එතකොට අර අරමුණ එනවා, හඳුනා ගන්නවා, මේකයි සින්දු කැලලක් කියලා හඳුනා ගන්නවා. හිත ඒකත් එක්ක පොඩ්ඩක් ඇලෙන්න හදන හැටි, ඒක රස වෙන්න හදන හැටි තේරුම් ගන්නවා, අතහැරලා දානවා. ඔව්. ඒ කියන්නේ ඒකත් එක්ක දිගටම යන්නේ නැතුව දැනගත්ත වෙලාවේ මේක අතහැරලා දාන එක වගේ තමයි කරන්නේ. අනිවාර්යයෙන්ම. ඔව්. ඉතින් දිගට යනවා කියන්නේ සින්දු කියනවා කියන එක. ඔව්. ඊළඟට අපි මම දැන් ඉතින්දා වැඩවල දැන් සිහ පවත්න අපිට දැන් ඩ්‍රයිව් කරනවා කියන එක දැන් ඩ්‍රයිව් කරන අතර දැන් අපිට පුළුවන් ඒ කියන්නේ අතපය හෙලවෙන ඉතින් බ්‍රේක් පාගන විදිය. ඒ වගේට අවධානය යොමු කරන්න පුළුවන්. ඊට අමතරව ඒ අතර සිටිවිලි එනවනේ අපිට සිතට. ඔව්. ඒකට අවධානය යොමු කරන්නත් පුළුවන්. ඔව්. එතකොට එතනත් දැන් ඒ කියන්නේ සිටිවිලි වලට අවධානය යොමු කිරීම නිකන් ආපහු චිත්තානුපස්සනාවේ කොටසකට වැටෙනවාද එහෙම නැත්නම්? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් අපි අවධානයෙන් ඉන්නේ එතකොට. දැන් කය දැන්
වෙන වැඩක නිරත වෙනවා. හැබැයි අපි හිත දිහා බලාගෙන ඉන්නවා. හිත මොකද කරන්නේ? හිතේ මොනවාද දුවන්නේ? සක්මනට ගිහිල්ලත් එහෙම කරත හැකියි. සක්මනේදී කය නිකන් ඔහෙ ඇවිදිනවා එහාටයි මෙහාටයි. හැබැයි අපේ අවධානය තියෙන්නේ හිත ගැන. හිත මොනවද හිතන්නේ? අපිට පේන දේ නිසා හිතේ මොනවද පහළ වෙන්නේ සංයෝජන? නැත්තම් රාග ද්වේෂ මොහ පහළ වෙනවද? එහෙම නැත්තම් අපි හිතමු ඇහුණ දේ නිසා, සද්ද නිසා ආයෙත් මොනවාද හිත ගිහිල්ලා පැටලෙනවද? එහෙම නැත්තම් හිතට එන සිතුවිලි වලම, ඔය සින්දු කෑලි වලම ආයෙත් ගිහිල්ලා හිත පැටලෙනවද? කියලා හොඳට හිත ගැන අවධානයෙන් ඉන්නවා. ඔසෝනේ මම ඒක තමයි ගොඩක් කරා මම දවස් කියන්නේ හැම වැඩ කරන අතර දුන්නත් එහෙම නැත්තම් ඕන වෙලාවක දැන් සක්මන් කරන වෙලාව නම් ගොඩාක් වෙලාවට ඉතර හැමතිස්සෙම සිතුවිලි එනවා ඒ උනාට කියන්නේ නවතින්නෙම නැහැ ඒ උනාට ගොඩක් වෙලාවට පාද ස්පර්ශය ගැන අවධානය කරන් උත්සාහ කරනවා ඒක හොඳට දැනෙනවා ඒනකොට ඒ අතරට අර සිතුවිලි වල ඇතුවීමේ කිසිම අඩුවක් වගේ නැහැ ඒක දිගටම ඉතින් ඒක කාලයක් තිස්සේම දැන් ඒක විදිහටම තමයි තියෙන්නේ ස්වාමීන් වහන්සේ ඒකෙන් දියුණුවක් කියන්නේ ඉස්සරහට යamak වගේ දෙයක් නැතුව හැමදාම එකම තැන තියනවා වගේ කතියක් තේරෙනවා නෑ ඒක තමයි අපිට දැන් කියන්නේ සිතුවිලි බලද්දී ඕක අඩුවීම එකපාරට තේරෙන්නේ නෑ. ඒ කියන්නේ දැන් අපි දැන් ඕක පෝෂණය කරනවා නම් අපි වෙන වැඩවලදී එතකොට ඉතින් මේකෙන් අපි අඩු කරන්න හැදුවට තව පැත්තකින් පෝෂණය වෙලා අපි තව පැත්තකින් වැඩි කළා. ඉතින් ඒකයි මම කිව්වේ අපි ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. භාවනා කරන කාල පරිච්ඡේදයේ පමණක් නෙමෙයි අනිත් කටයුතු වලදීත් මේ හිතේ ඒ නිශ්ශබ්ද බව නැත්තම් ඒ ප්‍රපංච වලින් අඩු ගතිය, කතන්දර ගොතන ගතියෙන් අඩු ගතිය වර්ධනය කරන්න අපි උත්සාහන්ත විය යුතුයි. එහෙම නැත්නම් අපි අනිත් වෙලාවදී ඔහේ හිතට යන්න ඉඩ හැරලා එයාට ඔහේ සින්දු රස විඳ ඉන්න ඉඩ හැරියොත් ඉතින් ආයේ මේ කවදාවත් ඉවර කරන්න පුළුවන් වෙන වැඩක් නෙමෙයි. ඔව් ස්වාමීන් වහන්සේ. අසන් බොහොම ස්තුතියි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අතත් මම ඉස්සෙල්ලා නැහැ. ඔව්. එහෙමනම් ඉතින් අපි අවසන් කරමු. වෙන විශේෂ ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන. නැවතත් අපි පැයකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. නැවතත් අපි සවස් 4:00ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.